ආයිබෝවන් සුබ දවසක්. ඒ වගේම තමයි උදා වෙන මැයි මාසය වාසනාවන්ත මාසයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෝකයේම බොහෝ ප්‍රශ්න මැද්දේ ව්‍යසනයකට නැත්තම් වසංගතයට මුහුණ දී සිටිනවා. ඒ වගේම තමයි මේ වසංගත තත්වය ගැන මම ඉදිරියේදී වෙනම වීඩියෝ එකක් ගෙනව වගේම මම ඔබට යමක් සඳහන් කරොත් හොඳයි කියලා හිතුණා. මොකද මේ වසංගත තත්වය මුළු ලෝකය පුරාම මේ වර්ෂයේ අවසානයේ දක්වාම පවතින බව ග්‍රහචාරයට අනුව පේන්න තිබෙනවා. ඉතින් ඒ ජ්‍යොතිෂ සිද්ධාන්තයන් එක්ක මම ඉදිරියේදී ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබට මම මේ පලාපල විස්තරය ගෙනෙනකොට සමහර විට ඔබට රැකියාව පිළිබඳ කියන්න පුළුවන්. සමහර විට ඔබගේ මුදල් තත්ත්වය ගැන කතා කරන්න පුළුවන්. සමහරට ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒ කෙසේ කතා කරත් සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් ගෙනෙන්නේ ඔබට ඔබ වගේම විදේශවල සිටින අය වෙනුවෙනුත්. ඒ නිසා ඒ ගැන ඔබ සැලකිලිමත් වෙලා කාරුණික වෙලා ඒ ගැන ඔබගේ යම් දෙයක් තිබෙනවා නම් යම් අපල තත්වයක් තිබෙනවා නම් ඊට අනුගත වෙලා වැඩ කටයුතු කරන්න, ඊට කුසල කර්මයන් රැස් කරගන්න. එහෙමනොත් අපට මෙම මාසය සාර්ථක කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම මේ පලාපල විස්තරය තුන ඔබට ගේනවා යම් යම් ග්‍රහචාරයන් සම්බන්ධව. උදාහරණයක් කියනවා නම් එහෙම ඔබගේ ලග්නය අනුව පවතින ගෝචර ගමන නැත්තම් සාමාන්‍ය ආකාරයට ගමන් කරන අනුව ග්‍රහ ගමන කොහොමද කියන එක. ඉතින් ඒකින්ද මැයි මාසය තුල ආරම්භයේ සිට අවසානය දක්වා ඔබට එය පවතිනවා. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබට පුළුවන් නම් ඔබගේ කේන් සටහන අතට අරගෙන ඔබ මම මේ කියන ආකාරයට ග්‍රහයින් උප්පත්ති කේන්දරයේ සටහන තුල තිබෙනවා නම් යම් මට්ටමකට මේ කියන පලාපල විස්තරයන් 100%ක්ම හරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම් යම් වෙනස්කම් සිදුවීමේ ඉඩ කඩකුත් පවතින නිසා ඔබ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මේෂ ලග්න හිමි ඔබ ගැන කතා කරනකොට ඔබේ මාසයේ ආරම්භයේම අපි ග්‍රහයින් පිහිටන ආකාරය ගැන කතා කරමු. බලනකොට මේෂ ලග්න හිමි ඔබේ ලග්න ස්ථානයේ ඒ කියන්නේ එකේ කොටුව තුල බුධ රවි ග්‍රහයාත්, දෙවැන්නේ සිකුරු ග්‍රහයාත්, තුන්වැන්නේ රාහු ග්‍රහයාත්, හතරවැන්නේ සඳු ග්‍රහයාත්, පස්වැන්නේත්, හයවැන්නේත්, හත්වැන්නේත් ග්‍රහයින් නැහැ, අටවැන්නේත් නැහැ, නවවැන්නේ කේතු ග්‍රහයාත්, දහවැන්නේ ගුරු ශනි කුජ ග්‍රහයිනුත්, 11 වැන්නේ නැහැ, 12 වැන්නේ නැහැ. ඉතින් ওই ආකාරයට තමයි මෙම මාසය ආරම්භයේදී ඔබට ඔබගේ ගෝචර ගමන අනුව මේෂ ලග්න හිමි ඔබට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට බොහෝ සුබඵල ගේනවා. එකාතකින් සමහර අවස්ථාවක අසුබඵල තියෙන්න පුළුවන්. අපි ඔබගේ පලාපල විස්තරය ගැන කතා කරමු. විශේෂයෙන්ම මේෂ ලග්න හිමි ඔබ ගැන කතා කරනකොට ඔබ බොහොම උත්සාහවන්ත පුද්ගලයන් ලෙස තමයි අපිට පේන්න තිබෙන්නේ. ඒ වගේම තමයි බොහොම ධෛර්යමත්. මොකද හේතුව මේ කුජගේ ලග්නයක් වීමත් එක්ක ඔබට ඒ කෙලින් කතා කිරීමේ, කෙලින් තීන්දුව తీරන ගැනීමේ හැකියාව මෙන්ම යම් දෙයකට එඩිතරව මුහුණ දීමේ හැකියාව ඔබට උප්පත්තියෙන්ම ලැබෙනවා. ඉතින් ඒකින්ද ඔබ ගැන කතා කරනකොට මෙම කාල සීමාව තුළ, මෙම මාසය තුළ ඔබට ආර්ථිකමය වශයෙන් බොහොම සුබදායක ප්‍රතිඵල, සුබදායක දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබට රැකියා ස්ථානය තුල හෝ වේවා නැත්නම් ඔබට වැටුපක් ගැනීමේදී නැත්නම් වැටුප් වැඩිවීමක් නැත්නම් මොනවා හෝ ඔබට අමතර මුදලක් මෙම මාසයේ අවසානය වෙන විට ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියා කටයුතු වල යම් යම් පැතිකඩවල් සාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඔබගේ රැකියාවේ යම් බලාපොරොත්තු වීමක් වෙනවා නම් යම් කෙනෙකුට සමාජ සේවයක් කරමින් රැකියා කටයුතු කරන කෙනෙක් නම් අන්න ඔබට බොහොම ගරු බුහුමන් ලැබෙන කාල සීමාවක් ලෙස මේ මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි
විදේශගත රැකියාව කරන අපේ බොහෝ පිරිස් ඉන්නවා. විදේශගත රැකියාව කරන ඔබට ඔබේ හාම් පුතාගෙන් නැත්නම් ඔබගේ ගෙදර මූලිකයාගෙන් ඔබට යම් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු වෙන දේ අනිවාර්යයෙන්ම ලැබේවි. ඒ වගේම තමයි ඔබට ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් බොහෝ පීඩනයන්ට පත්වෙමින් තමයි මෙම මාසය තුල ඔබට කටයුතු කරන්න වෙන්නේ. ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන යම් යම් ආහාර පාන ගැනීමේදී වගේම සුරතල් සතුන් වගේ යම් යම් සතුන් සමග වැඩ කටයුතු කිරීම. විශේෂයෙන්ම ඔබට මේ ගැන කියන්න මම බොහොම උනන්දු වෙනවා. හේතුව මේ කොරෝනා වෛරසය සම්බන්ධව කතා කරනකොට යම් යම් අවස්ථාවන් වලදී අපේ සමාජ මාධ්‍ය තුල පේනවා හරි නිශ්චිත තොරතුරක් නැහැ. නමුත් සමාජ මාධ්‍ය තුල තේරෙනවා මේ සතුන් හරහා මෙම රෝගය බෝ වීමේ අවදානමක් තිබෙනවා කියන එක. ඉතින් විශේෂයෙන්ම ඔබ සුරතල් සතුන් නැති කරනවා නම් ඔබ සතුන් සම්බන්ධව බොහෝ අපි දන්නවා සතුන්ට පරිසරයට ආදරය කරන බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් ඒකින්ද ඔවුන්ට අපි බොහෝ ආදරයක් දක්වන්න ඕන වගේම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන බොහෝම සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කරන්න. නැත්නම් මේෂ ලග්නෙහිමි ඔබ ගැන කතා කරනකොට ඔබට සතුන් සම්බන්ධ යම් යම් රෝගී තත්ත්වයන් බෝ වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට විවාහය සම්බන්ධව ගැටලු පැනුණා නම් පහුගිය කාල සීමාව තුළ ඒ කරුණු කාරණා සාර්ථක වෙන බව පැහැදිලිවම පේන තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම මාසය තුළ ඔබගේ පවුලේ අයත් එක්ක බොහොම ආදරෙන් බොහොම ළඟින් වැඩ කටයුතු කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒක නිසා ඔබට බොහොම සුබදායක සමස්තයක් විදියට සුබදායක මාසයක් විදියට මෙම මාසය හඳුන්වන්න පුළුවන්. වෘෂභ ලග්නය ගැන අපි කතා කරනකොට මෙම මාසය තුල ඔබගේ ග්‍රහ ගෝචරය ගැන අපි කතා කරන්න ඕන. ඔබට ඔබගේ කේන්සරහන අතට ගත්තනම් ඔබට ඒ බොහොම පහසු වේවි. ඔබගේ ලග්න ස්ථානය තුල ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා බලවත්ව සිටිනවා මාසය ආරම්භයේදී. ඒ වගේම තමයි දෙවැන්නේ රාහු ග්‍රහයා, තුන්වැන්නේ සඳු ග්‍රහයා, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ නැහැ, හයවැන්නේ නැහැ, හත්වැන්නේ නැහැ, අටවැන්නේ කේතු ග්‍රහයාත්, නවවැන්නේ විශේෂයෙන්ම පුණ්‍ය ස්ථානේ ගුරු ශනි කුජ කියන ග්‍රහ යෝගයකුත්, 10 වැන්නේ ග්‍රහයින් නැහැ, 11 වැන්නේ නැහැ, 12 වැන්නේ රවි බුධ ග්‍රහයනුත් පිහිටා තිබෙනවා. ඉතින් වෘෂභ ලග්නෙහිමි ඔබට ඔබගේ ලග්නාධිපති බලවත් වෙමින් තමයි මෙම මැයි මාසය ආරම්භ වෙන්නේ. ඉතින් සමස්තයක් විදියට ඔබට බැලුවම බොහොම සුබයි කියන එක තමයි පෙනෙන්න තියෙන්නේ. නමුත් යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා. මේ රවි ග්‍රහය 11 වැන්නේ ගමන් කිරීම එක අතකින් ඔබට යම් යම් ගැටලු සහගත තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. වෘෂභ ලග්න හිමි ඔබ ගැන කතා කරනකොට ඔබ බොහොම ආදරයට ඇලුම් කරන පුද්ගලයින්. ඒ වගේම තමයි ඔබ යම් කෙනෙක් සමග යම් කෙනෙකුට උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එය ඔබගේ අතේ තියෙන දේ වියදම් කරගෙන හරි ඔබ කරන්න උත්සාහ කරන පිරිසක්. ඒ වගේම ව්‍යාපාර කටයුතු වලට අතිදක්ෂ පුද්ගලයින්, විශේෂයෙන්ම මේ ව්‍යාපාර ශේෂයේ බොහෝ බලවත් පුද්ගලයින්, බොහෝ හිණිපැත්තටම නැගපු අය ඉන්නවා වෘෂභ ලග්න හිමියන්. ඒ වගේම තමයි ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට ඔබට සුබඵලගෙන දෙනවා වගේම ඔබගේ පලාපල ගැන කතා කරනකොට ඔබගේ ආර්ථිකයට බොහොම සුබදායක මාසයක්. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු වන කටයුතු යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් මෙම මාසය තුල සාක්ෂාත් කරගන්න අනිවාර්යයෙන් මේ සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබට රැකියාවක් බලාපොරොත්තු වෙන සිටි ඔබට බොහොම හොඳ රැකියාවක් හිමි වෙනවා වගේම මාසයේ මැද ටිකක් පරිස්සමින් වැඩ කටයුතු කරන්න. මොකද ඔබගේ රැකියා ස්ථානය තුල ඔබට අනවශ්‍ය ප්‍රශ්න කරදර ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් වැඩිය හොඳයි. ඒ වගේම තමයි ඔබට රජයේ රැකියාවක් කරන අයෙක් නම් ඔබට මෙම මැයි මාසය තුල බොහොම සුබදායක බවක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබ විදේශගතව රැකියා කටයුතු කරන අයට මෙම කාල සීමාව තුළ බොහෝ ප්‍රශ්න ඇති. නමුත් මෙම මාසයේ අවසාන භාගය වන විට එම ප්‍රශ්න
निराකරණය වෙලා ඔබට සුබදායක තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම මාසය තුල ඔබගේ විවාහ ජීවිතය තුල නැත්නම් ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ සියලුම කටයුතු සාර්ථක වෙන බවක් මෙම මාසය තුල පෙන්වන්නට තිබෙනවා. ඒ වගේම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් සිදු වෙනවා මැයි මාසේ මුලම. ඉතින් ඒ ග්‍රහමාරුව ගැනත් මම වීඩියෝ එකක් වෙනම නිකුත් කරනවා. ඉතින් එතෙන්දී ඔබට ඒ ගැනත් බලන්න පුළුවන් වගේම ඒ ග්‍රහමාරුවෙන් පස්සේ ඔබට මාසයේ අවසාන භාගය වෙන විට සමස්තයක් විදියට බොහොම සුබදායක තත්වයක් තමයි වෘෂභ ලග්න හිමි ඔබට පෙනෙන්නට තිබෙන්නේ. මිථුන ලග්න හිමි ඔබ ගැන කතා කරනකොට ඔබ බොහොම සුවිශේෂී පුද්ගලයන්. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහයා, බුද්ධියට ඥානයට අධිපති බුධ ග්‍රහයා. අපි මෙම මාසයේ ආරම්භයේ ගෝචර ගමන ගැන කතා කරොත් ඔබගේ කේන්සටහන අතර ගත්තොත් බලා ගන්න පුළුවන් ලග්න ස්ථානයේ පළවෙනි කොටුවේ රාහු ග්‍රහයාත්, දෙවැන්නේ සඳු ග්‍රහයාත්, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ නැහැ, පස්වැන්නේ නැහැ, හයවැන්නේ නැහැ, හත්වැන්නේ කේතු ග්‍රහයාත්, අටවැන්නේ ගුරු ශනි කුජ ග්‍රහයිනුත්, නවවැන්නේ නැහැ, දහවැන්නේ නැහැ, 11 වැන්නේ බුධ රවි ග්‍රහයිනුත්, ඒ වගේම තමයි 12 වැන්නේ සිකුරු ග්‍රහයාත් බලවත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඔබට ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා 11 වැන්නේ වීම බොහොම සුබදායක පිහිටීමක්. ඒ වගේම තමයි අපි ජ්‍යොතිෂයේදී සඳහන් කරනවා, ජ්‍යොතිෂයේ ඍෂිවරුන් කියලා තියෙනවා 11 වැන්නේ රවි ග්‍රහයා සිටීම කෝටියක් දෝෂ භංග කරනවා කියලා. ඉතින් ඒක නිසා ඔබට බොහෝම සුබදායක මාසයක් විදියට සෑම අතින්ම සුබදායක මාසයක් විදියට මෙම මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ පලාපල ගැන කතා කරනකොට මිථුන ලග්න හිමි ඔබ බොහොම බුද්ධිමත්. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් සමග කතා බහ කිරීමේදී ඔබ හිත දිනා ගන්න බොහොම දක්ෂයි. ඒ වගේම තමයි ඔබ සාමාන්‍යයෙන් යම් දෙයක් කිරීමේදී දෙසරයක් හිතන. උදාහරණයක් කියනවා නම් එහෙම යම් වෙලාවක තැපෑලට දාන්න ලියුමක් ගත්තොත් එහෙම නැවත කඩලා බලනෝ ඇතුලේ ඒ ලියුම දැම්මද කියලා. ඉතින් ඒ වගේ ඔබ බොහොම සූක්ෂම අයුරින් ඔබ කරන හැම කටයුත්තක්ම කරන පුද්ගලයන් විදියට මිථුන ලග්න හිමි ඔබ හඳුන්වන්න පුළුවන්. ඔබට මෙම මාසය ගැන කතා කරොත් එහෙම ඔබට ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. විශේෂයෙන්ම බඩ ආශ්‍රිත, ඔළුව ආශ්‍රිත යම් යම් රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට රැකියා ස්ථානය තුල නම් බොහොම සුබදායක දේවල් බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම ඔබ උසස් වීමක් නැත්නම් බලාපොරොත්තු වුණා නම් වෙන ස්ථානයකට රැකියාවේ මාරු වීමක් බලාපොරොත්තු වුණා නම් නැත්නම් ඔබගේ ප්‍රධානීන්ගෙන් යම් පැසසුම් බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් පවා සාර්ථක වෙනවා. වගේම විදේශගතව රැකියා කටයුතු කරන ඔබට තියෙන රැකියාවටත් වඩා හොඳ රැකියාවක් හිමි වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ රැකියාව තුළ පැහැදිලිවම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාර කටයුතු කරන අය නම් විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාර කටයුතු වලට බොහොම සුබදායක කාල සීමාවක් මේ මාර්තු මාසයේ අග සීමාව. ඔබ අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භනව නම් ඒ වගේ දේවල් වලට බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබ අමතක කරන්න එපා, ඔබ රියදාවනය කරන පුද්ගලයෙක් නම් ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. මොකද ඔබට යම් යම් අනතුරු තත්ත්වයන් නැතිවීමේ අවදානමක් මෙම මාසය තුල පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම මාසයේ මුල ඔබගේ විවාහය තුල යම් යම් ප්‍රශ්න කරදර ඇති වේවි. ඔබ ඒ දේවල් විඳදරා ගන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඔබ යම් ආදර සම්බන්ධතාවයක් තිබෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ විවාහයක් බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ විවාහයන් වලට යම් යම් ප්‍රමාද වීම මෙම මාසය තුල බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ වැඩිහිටියත් එක්ක කතා බහ කරනකොට බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. මොකද ඔබට යම් යම් නැති ප්‍රශ්න කරදර දාගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට මෙම මාසය තුල පුළුවන්කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වෙනුවෙන් යම්
දෙයක් පූජා කරන්න නැත්නම් විෂ්ණු දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඔබට මෙම මැයි මාසය සාර්ථක මාසයක් බවට පත් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සඳු ග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්නය ගැන තමයි අපි මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කටක ලග්න හිමියෝ ඔබ ගැන කතා කරනකොට ඔබ බොහොම බුද්ධිමත් පිරිසක් වගේම ඔබ බොහොම මේ සංවේදී පිරිසක්. විශේෂයෙන්ම ඔබගේ ලග්නයේ ආරම්භයේ සිටම බොහොම සුබදායක තත්වයක් තිබෙනවා මෙම මැයි මාසය තුල. ඉතින් ඒක නිසා ඔබගේ කේන් සටහන අතට ගන්න. කේන් සටහන අතට ගත්තට පස්සේ ඔබට බොහොම පහසුයි මම මේ කියන දේ තේරුම් ගන්න. ඔබේ ලග්න ස්ථානයේ නැත්නම් කටක ලග්නයේ උඩම පළවෙනි කොටුවේ සඳු ග්‍රහය විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති මෙම මාසයේ ආරම්භයේදීම රැඳී සිටිනවා. දෙවැනි ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ නැහැ, හතරවැන්නේ නැහැ, පස්වැන්නේ නැහැ, හයවැන්නේ කේතු ග්‍රහයාත්, හත්වැන්නේ ගුරු ශනි කුජ ග්‍රහයාත්, අටවැන්නේ නැහැ, නවවැන්නේ නැහැ, දහවැන්නේ රවි බුධ ග්‍රහයාත්, ඒ වගේම තමයි 11 වැන්නේ සිකුරු ග්‍රහයාත්, 12 වැන්නේ රාහු ග්‍රහයාත් රැඳී සිටිනවා. විශේෂයෙන්ම ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට බොහොම සුබඵල දෙන පිහිටීමක් තමයි මෙම මාසය පුරාවටම පෙනෙන්නට තිබෙන්නේ. ඔබේ ලග්නාධිපති බලවත් වෙමින් මෙම මාසය ආරම්භ වෙනවා. විශේෂ සඳු ග්‍රහයා ඒ වගේම තමයි රවි බුධ ග්‍රහයා 10 වැන්නේ ඉන්නවා වගේම ගුරු ශනි කුජ ග්‍රහයන් 7 වැනි රැඳී සිටිනවා. ඉතින් මේ බොහොම බලවත් පිහිටීමක්. ඔබගේ ගති ලක්ෂණ ගැන කතා කරනකොට කටක ලග්න හිමියෝ ඔබ බොහොම මම මුලින් කිව්වා වගේ බොහොම සංවේදී පුද්ගලයන්, යමක් දීලා නැවත බලාපොරොත්තු වෙන පුද්ගලයන් නෙවෙයි. ඉතින් ඒක නිසා ඔබ හැම අවස්ථාවකම මෙම මාසය තුල ඔබට තිබෙන දේ ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබට යම් යම් ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට ධනලාභ හිමි වෙන්න පුළුවන්. හැබැයි ධනලාභ කියනකොට ඔබට මෙතන මුදල් මේ ලාභ කියන එක විතරක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඔබට යම් වටිනාකමක් තිබෙන්නා වූ ධනලාභයක් මේ ඉඩකඩම්, ගේ දොර, යාන වාහන සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. අන්න එවැනි දෙයක් ලැබීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබ ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබගේ කකුල් ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩිවීමට වැඩි ඉඩකඩ පවතිනවා. කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයක් තිබෙනවා නම් ඒ අය ආහාර පාන ගැනීමේදී බොහොම පරිස්සම්කාරීව කටයුතු කරන්න. ඒ වගේම ඔබ විදේශයක යම් කෙනෙක් බලා ගන්න රැකියාවක් කරනවා නම්, ඒ වගේම ගෙදරක උයන පිහින කටයුතු කරන අයෙක් නම් ඔබ වඩාත්ම සැලකිලිමත්ව මෙම කාල සීමාව වැඩ කටයුතු කරන්න. ඔබට එයට හේතුව ඔබගේ ආර්ථිකමය වශයෙන් ඔබට බොහෝ පාඩු සිදු වේවි. ඒ වගේම තමයි ඔබ වෙනත් යම් රැකියාව උදාහරණයක් විදියට ඉංජිනේරු ශාස්ත්‍රයේ විදේශයක රැකියාවක් කරන අයෙක් වෙන්න පුළුවන්. නැත්නම් තාක්ෂණ ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේම ව්‍යාපාර කටයුත්තක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්න එවැනි ඔබට මෙම මාසය සුබදායක මාසයක් විදියට සලකන්න පුළුවන්. මොකද ඔබට නොහිතන මුදල් ලාභ නැත්නම් නොසිතන යම් යම් පුද්ගලයන් ඔබට හමු වෙලා ඔබට උදව් උපකාර කරගන්න, උදව් උපකාර ලබා ගන්න අවස්ථාව ලැබේවි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සහෝදර සහෝදරියන් සමග වැඩ කටයුතු කිරීමේදී යම් යම් පාඩු සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබ විවාහක අයෙක් නම් පොඩි පොඩි ප්‍රශ්න ඇති වේවි. නමුත් එය ඔබ නොසලකා හරින්න. ඔබේ වචනය ප්‍රවේශම් කරගන්න. ඔබට මෙම මාසය තුල ඔබගේ ඉවසීම තබා ගැනීම බොහොම සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබට ආදර සම්බන්ධතාවයක් තිබෙන අයෙක් නම් බොහොම සුබදායක මාසයක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සඳුදා දිනක නැත්තම් සෑමදාම වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සමන් දෙවියන් මතක් කරලා ඔබගේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබට බොහොම සුබදායක මාසයක් බවට
මෙම මාසය පත් කරගන්න පුළුවන්. රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න තමයි අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඔබගේ කේන්ද්‍ර සටහන තිබෙනව නම් අතට ගන්න. ඒ වගේම තමයි මම මේ කතා කරන්නේ පොදු පලාපල විස්තරයක් විතරයි. ඔබගේ පුද්ගලිකව කේන්ද්‍ර සටහනේ තියෙන ග්‍රහ පලාපල විස්තරය මත මෙය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබගේ ලග්න ස්ථානයේ එකේ කොටුවේ ග්‍රහයින් නැහැ මේ මාසය තුල. දෙවැන්නේ නැහැ, තුන්වැන්නේ නැහැ, හතරවැන්නේ නැහැ, පස්වැන්නේ කේතු ග්‍රහයාත්, හයවැන්නේ කුජ ශනි ගුරු ග්‍රහයිනුත්, හත්වැන්නේ නැහැ, අටවැන්නේ නැහැ, නවවැන්නේ රවි බුධ ග්‍රහයාත්, 11 වැන්නේ රාහු ග්‍රහයාත්, 10 වැන්නේ සිකුරු ග්‍රහයාත්, 12 වැන්නේ සඳු ග්‍රහයාත් සිටීමින් තමයි මෙම මාසය ඔබට ආරම්භ වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති වෙන්නේ රවි ග්‍රහයා. විශේෂයෙන්ම රවි ග්‍රහයාගේ පිහිටීම පුණ්‍යස්ථානයේ බුධ ග්‍රහයත් සමග තමයි ඉන්නේ. ඉතින් බොහොම සුබදායක පිහිටීමක්. ඒ වගේම තමයි රවි ග්‍රහයා රාජ්‍යකාරක රවි ග්‍රහයා විදිහට අපි හඳුන්වනවා එක පැත්තකින්. අනිත් පැත්තකින් ඔබේ ලග්නේ සිංහ ලග්නෙට රවි ග්‍රහයා පුණ්‍යස්ථානයේ තුල සිටීම බොහොම සුබයි. ඉතින් ඒ වගේම ඔබගේ ගෝචර ගමන අනුව අපි කතා කරනකොටම අපි කතා කරන්න ඕන ඔබගේ පෞරුෂය සම්බන්ධව. මොකද සිංහ ලග්න හිමියන් බොහොම හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයන් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඔබ ඕන දෙයකට එඩිතරව කතා කරන පුද්ගලයන්. ඒ වගේම තමයි ඔබ සාමාන්‍යයෙන් ඔබගේ සිත තුළ යම් කිසිම අයුරකින් වෙන කෙනෙක් වෙනුවෙන් චෝදනා නැගීමේ ඉඩකඩක් ඔබ තියාගන්න. ඔබට අවශ්‍ය වැඩ කටයුතු කරමින් ඔබගේ දුක් මහන්සියෙන් හම්බ කරමින් ජීවත් වෙන්න උත්සාහ කරන පුද්ගලයන්. ඒ වගේම තමයි මැයි මාසය ගැන කතා කරනකොට මෙම මැයි මාසය තුල ඔබ නොසිතන ආකාරයේ මුදල් ලාභ ධන ලාභ ලැබීමේ වාසනාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න මුදල් ශේෂ්ත්‍රයේ සමහරට ෆිනෑන්ස් ආයතනයක වෙන්න පුළුවන්. නැත්නම් ඔබ යම් අවස්ථාවක යම් කෙනෙක් සමග මුදල් අතමාරු කර ගැනීමේදී සැලකිලිමත් වෙන්න. නැත්නම් ඔබ මුදල් ආයතන සමග වැඩ කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන. සමහරට ඔබගේ වාහනයකට යම් මුදලක් දාන්න තියෙන පුළුවන්. ඔබ විදේශයක යම් අවස්ථාවක කාගෙන් හෝ ණය ලබාගෙන තියෙන පුළුවන්. ඉතින් අන්න එවැනි අය සමග ඇසුරු කිරීමේදී මෙම මාසයේ බොහෝම සැලකිලිමත් වෙන්න. ඔබට නැති ප්‍රශ්න කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දේපල සම්බන්ධව. නැත්තම් ඔබට උරුමයෙන් යම් දේපල ලැබෙන්න තිබෙනවා නම් ඒ දේපල සම්බන්ධව බොහොම සුබදායක බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. ඔබට අනිවාර්යයෙන්ම මෙම මාසයේ අවසාන වීමට පෙර යම් සුබදායක ආරංචියක් ලැබේ. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ යම් දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් මෙම කාල සීමාව තුළ ඔබට මේ තියෙන වටපිටාවත් එක්ක මේ කොරෝනා වටපිටාවත් එක්ක යම් ගැටලු ඇති. නමුත් ඔබ සිටින තැනින් යම් දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් අලුත් ආයෝජනයක් කරන්න නැත්නම් අලුත් දෙයක් ආරම්භ කරන්න අනිවාර්යෙන්ම ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි ඔබ සැලකිලිමත් වෙන්න හවුල් ව්‍යාපාර කටයුතු වලට කිසිම අවස්ථාවක අත ගහන්න එපා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ අලුත් දේවල් ඉගෙන ගන්න ලැබේවි. සමහර විට ඔබ ගෙදරක උයන කෙනෙක් නම් ඔබට අලුත් දේවල් උයන්න කියන්න පුළුවන් වෙයි. ඔබ අලුත් රැකියාවක් කරන කෙනෙක් නම් ආයතනික කළමනාකරණ ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්. ඉතින් ඔබට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබේවි. ඉතින් ඒ නිසා ඔබට බොහොම අලුත් අත්දැකීම් හිමි වෙන මාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම මාසය තුල සමාජයෙන් බොහෝ ප්‍රශ්න ගැටලු පැන නගින්න පුළුවන්. ඒ නිසා ඔබ සමාජ සේවයේ වැඩ කටයුතු කරද්දී සැලකිලිමත් වෙනවා වගේම ඔබගේ ආරක්ෂාව ගැන හිතන්න. හැබැයි ඔබට සෞඛ්‍ය සම්බන්ධව බොහෝ ගැටලු පැන නගින මාසයක් විදියට මෙම මාසය පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා සමස්තයක් විදියට ඔබට මෙම මාසය බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබට පුළුවන් කමක් තිබෙනවා නම්
මෙම මාසය පුරාවටම ඊශ්වර දෙවියන් වෙනුවෙන් දවස පුරාම මතක් කරලා ඊශ්වර දෙවියන් මතක් කළ දවසේ වැඩ කටයුතු වරඹන්න ඔබට මෙම මාසය සාර්ථක මාසයක් බවට පත් කරගන්න පුළුවන්. බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරනකොට ඔබට ඔබගේ ලග්නය ගැන කතා කරන්නට පෙර ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබගේ කේන් සටහන අතර ගන්න. ඔබට ඒ බොහොම පහසු වේවි. කේන් සටහන අතර ගත්තොත් එහෙම ඔබට මම මේ කියන දේ බොහොම පැහැදිලි කරගන්න පුළුවන්. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් පිහිටලා නැහැ. ඒ කියන්නේ එක කොටුවේ දෙකේ නැහැ, තුනේ නැහැ. හතරවැනි කේතු ග්‍රහයාත්, පස්වැනි ගුරු ශනි කුජ ග්‍රහයිනුත්, හයවැනි ග්‍රහයින් නැහැ, හත්වැන්නේ නැහැ, අටවැන්නේ රවි බුධ ග්‍රහයිනුත්, නවවැන්නේ සිකුරු ග්‍රහයාත්, දහවැන්නේ රාහු ග්‍රහයාත්, 11 වැන්නේ සඳු ග්‍රහයාත්, 12 වැන්නේ ග්‍රහයින් නැහැ. අපට කන්‍යා ලග්නය ගැන කතා කරනකොට බොහොම සුවිශේෂ වූ ලග්නයක් මේ මාසය තුළ. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති මෙම මාසයේ බොහෝ කාලයක් ගෝචර වෙන්නේ අටවැන්නේ. ඉතින් ඒකින්ද මේ අටවැන්නේ ගෝචර වීම ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා කිහිපයක්ම තිබෙනවා. කන්‍යා ලග්න හිමිය ඔබ ගැන කතා කරනකොට ඔබ බොහොම බුද්ධිමත් පිරිසක්. විශේෂයෙන්ම ඔබ යම් දෙයක් කිරීමේදී හැම පැත්තම හැම දෙයක් ගැනම හිතනවා. ඒ වගේම තමයි මේ ග්‍රහ ගෝචරය ගැන කතා කරනකොට ඔබගේ පස්වැන්න සහ නවවැන්න බලවත් වෙමින් තමයි මෙම මාසය ගමන් කරන්නේ. ඒක නිසා ඔබේ යෝගකාරක සිකුරු ග්‍රහයා නවවැන්නේ බොහොම බලවත්ව රැඳී සිටිනවා වගේම ඔබගේ පස්වැන්නේ పూర్ව අධ්‍යාපන ස්ථානයේ ගුරු ශනි කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. ඉතින් ඔබ මේ මම ඔබට මුලින් කිව්ව විදියට අටවැන්නේ රවි බුධ ග්‍රහයන් සිටින එක තරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඔබ එතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. ඔබ නිතරම උත්සාහ කරන්න ඔබ හෘදයාබාධ සම්බන්ධ යම් රෝග තත්වයක් තිබෙන කෙනෙක් නම් ඔබ නිසි ආකාරයට හරි වෙලාවට ඔබගේ ඒ අදාළ ඖෂධ ලබා ගන්න. ඒ වගේම තමයි ඔබට බාල අයත් එක්ක නැත්නම් ඔබට නොගැලපෙන අයත් එක්ක ආශ්‍රය කිරීම නිසා ඔබට යම් යම් ප්‍රශ්න තත්ත්වයන් ඔබ නැති කරදර දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම් කෙනෙක්ගෙන් මුදල් බලාපොරොත්තු වෙනවා නම් යම් ගනුදෙනුවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. එයින් ඔබට මේ නොසිතන පාඩුවක් සිදු වෙන්න පුළුවන්. නැත්නම් ඔබ මුදල් වංචාවකට අහු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඕනෑම කෙනෙක් විශ්වාස කරන්න කලින් මෙම මාසය තුල 100 පාරක් හරි හිතන්න. මොකද මෙම මාසය තුල ඔබට මිනිසුන්ගෙන් ඔබත් සමග සිටින කිට්ටුවෙන්ම ආශ්‍රය කරන පුද්ගලයින්ගෙන් බොහෝ පාඩු සිදුවීම් වෙන්න ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඔබ යම් රැකියා කටයුත්තක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට විදේශ රැකියාවක් නැත්නම් තමන්ගේ ලංකාව තුල වෙන්න පුළුවන්. නැත්නම් ඔබ part time job එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කුමන රැකියාවක් කරත් ඔබගේ ඉහළ නිලධාරීන් සමග වැඩ කටයුතු කිරීමේදී ඉහළ අයත් එක්ක දැන් ඔබ ගෙදරක වැඩ කරනව නම් ඔබේ ඉහළ නිලධාරියා වෙන්නේ සමහර විට ඔබගේ ගෙදර ස්වාමියා. ඒ වගේම තමයි ඔබ ආයතනයක වැඩ කරනම කළමනාකරුව වෙන්න පුළුවන්, අධ්‍යක්ෂකතුමා වෙන්න පුළුවන්, නැත්නම් ඊට ඉහළ යම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ පුජ්‍යලීන් සමග මතකැටුම් නිර්මාණය කරගන්න යන්න එපා මේ අවස්ථාවේ. මොකද ඒක ඔබට බොහෝ අවාසි සහගත. සමහරට එහෙම දෙයක් වුණොත් ඔබගේ රැකියාවත් අහිමි වෙන්න ඉඩ කඩ වැඩි. ඒ වගේම විශේෂයෙන්ම ඔබ කතා කරන්න ඕන සහෝදර සහෝදරියන් ගැන. ඔබේ සහෝදර සහෝදරියන් ගැන කතා කරන්නේ තුන්වැන්නේ. ඉතින් ඒ සහෝදර සහෝදරියන් සම්බන්ධව පවා බොහෝ ප්‍රශ්න ගැටලු අඩම් තේට්ටම් නිර්මාණය වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම සමාජයේ පිරිස්ගෙන් යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ සමාජ කටයුතු වලදී ඔබ බොහොම කැපී පෙනෙන චරිතයක් බවට පත් වේ. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි
ඔබට වෙනත් අය විශ්වාස කරලා මෙම මාසය තුල වැඩ කටයුතු කිරීමේදී දෙවරක් සිතා බලන්න යම් උදව් උපකාරයක් කරොත් ඔබට නිකන් අනවශ්‍ය විදියට ඔබට කරදල පැටලි සහගත දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ බැඳීම් ශක්තිමත් කර ගැනීමට බොහොම සුබදායක මාසයක්. විශේෂයෙන්ම ඔබගේ ආදරය වෙන්න පුළුවන්, විවාහය වෙන්න පුළුවන්. එවැනි කටයුතු සඳහා බොහොම සුබදායක මාසයක් විදියට මෙම මාසය හඳුන්වන්න පුළුවන්. සමහරට ජීවන සහකාරියත් සමග නැත්නම් ඔබ විවාහ වෙලා සිටිනවන ඔබේ දරුමල්ලන් සමග යම් අවස්ථාවක ඔබට ලොකු කාලයක් ඉන්න පුළුවන්කම ඉඩකඩ ලැබෙන. විශේෂයෙන් මෙම රෝගී තත්ත්වයක් එක්ක අපට එවැනි තත්ත්වයක් කොහොමත් තිබුණා. නමුත් ඒ ඉන්නවට වඩා බොහොම නිදහසේ ඔබට බලපෑමක් නැතුව පීඩනයක් නැතුව ඉන්න ඉඩකඩ ලැබීමේ භාග්‍යයක් මෙම කාල සීමාව තුළ තිබෙනවා. ඒ වගේම තමයි මෙම මාසය තුළ ඔබට යම් යම් අපල තත්ත්වයන් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා දවසේ හැමදාම වැඩ කටයුතු ආරම්භ කරන්නට ප්‍රථමයෙන් විෂ්ණු දෙවියන් මතක් කරන්න, විෂ්ණු දෙවියන් සිහි කරන්න, සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඔබට එයින් මෙම මාසය තුළ යම් අපල තත්ත්වයක් පවතිනවා නම් ඒ අපල තත්ත්වය දුරු කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම තියෙනවා. තුලා ලග්න හිමිය ඔබට මෙම මැයි මාසය ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔබට මේ ගැන කතා කරනකොට ඔබගේ උප්පත්ති කේන්සටහන අතර ගත්තොත් වඩාත්ම හොඳයි. මොකද ඔබට මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. මම මේ වෙලාවේ ගෝචර ගමන කතා කරොත් එහෙම කොහොමද ග්‍රහයින්ගේ ගමනය සිදු වෙන්නේ කියලා තුලා ලග්න හිමිය ඔබේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ කේතු ග්‍රහයාත්, හතරවැන්නේ ගුරු ශනි කුජ ග්‍රහයාත්, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ නැහැ, හත්වැන්නේ රවි බුධ ග්‍රහයිනොත්, ඒ වගේම අටවැන්නේ සිකුරු ග්‍රහයාත් ඔබගේ ලග්නාධිපති. ඒ වගේම තමයි නවවැන්නේ රාහු ග්‍රහයාත්, දහවැන්නේ සඳු ග්‍රහයාත්, 11වැන්නේ ග්‍රහයින් නැහැ, 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබගේ මැයි මාසය තුල ග්‍රහ ගෝචරය සිදු වෙන්නේ. විශේෂයෙන්ම ඔබ බොහෝ සැලකිලිමත් වෙන්න ඕන මාසයක් ලෙස මට පෙනෙන්නට තිබෙනවා. මොකද හේතුව මේ සිකුරු ග්‍රහය ඔබගේ ලග්නාධිපති 8 වැන්නේ තමයි ගමන් කරන්නේ. සාමාන්‍යයෙන් අපි ජ්‍යොතිෂයේ න්‍යායක් තියෙනවා 6 8 12 යම් ස්ථානයක ග්‍රහයක් ගමන් කරනකොට අපි වෙන අවස්ථාවකට වඩා බොහෝ සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන කියන එක. ඉතින් එතෙන්දී ඔබට මේ ගැන බොහොම සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න වෙයි. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති තමයි මේ 8 වැනි ගමන් කරන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම මාසය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබගේ චරිත ලක්ෂණ ගැන අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් තුලා ලග්න හිමිය ඔබ ව්‍යාපාර කටයුතු වලට බොහොම අති දක්ෂ පුද්ගලයෙක්. ඒ වගේම තමයි බොහොම කතා බහින් වෙනත් අය නැඹුරු කරගැනීමේ ඉඩකඩක් තුලා ලග්න හිමිය ඔබට තිබෙනවා. ඒ වගේම තමයි ඔබ බොහොම ආකර්ශනීය පුද්ගලයින් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබගේ චරිත ලක්ෂණ ගැන එහෙම කතා කරනකොට ඔබට මේ මාසය ගැන පලාපල ගැන අපි කතා කරොත් එහෙම ආර්ථිකමය වශයෙන් යම් ප්‍රමාණයකට සුබදායක මාසයක්. ඒ වගේම තමයි නමුත් ඔබට මෙම මාසයේ අවසාන භාගය වන විට යම් ආර්ථිකම වශයෙන් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඔබ විදේශවල වැඩ කටයුතු කරන අයෙක් නම්, රැකියා කටයුතු කරන අයෙක් නම් ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි බෙල්ල, පපුව ආශ්‍රිත යම් යම් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ විවාහ ජීවිතය යම් අසාර්ථක වීම සිදු වෙන්න පුළුවන් කාල සීමාවක්. ඔබ ඒ ගැනත් වැඩි අවධානයෙන් යොමු කරොත් වඩාත් හොඳයි. ඒ වගේම ඔබගේ රැකියා කටයුතු කරන ස්ථානය තුළ ඔබට අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ ගැන ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න. රැකියාවෙන් අයින් වෙන්න පවා නැත්තම්
ප්‍රධානින්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් තිබෙනවා. ඔබ ඒ ගැන බොහෝම ඉවසීමෙන් විශේෂයෙන්ම ඔබ රැකියා කටයුතු කරද්දී යම් ඔබගේ ඉහළ නිලධාරියෙක් නැත්නම් ඔබගේ විදේශවල සිටින අය නම් ඔබගේ ස්වාමියා වෙන්න පුළුවන්. එවැනි යම් කෙනෙක් ඔබට යම් චෝදනාවක් කෙල්ල කරනවා නම් ඔබ බොහොම නිහතමානීව ඒ වෙලාවේ අඩියක් පස්සට අරගෙන වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර කටයුතු කරන අයට තරමක් බාධක තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන් ඉඩ කඩක් තිබෙනවා. ඉතින් ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔබගේ පවුලේ අය සමග වැඩ කටයුතු කිරීමේදී බොහොම හොඳ දේවල්, සුබ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනදට වඩා. සහෝදර සහෝදරියන්ගේ සහාය අනිවාර්යෙන් ඔබට ලැබේවි. ඒ වගේම තමයි ඔබට ඔබගේ ආදරය සම්බන්ධ වැඩිහිටියන්ගෙන් යම් උපදේශක් නැත්නම් යම් ඔබගේ සම්බන්ධතාවයන් වලට එකඟත්වයක් බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් අනිවාර්යෙන්ම ඔබට මෙම මාසයේ අවසාන භාගය වන විට ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම මාසය තුල විවිධ පුද්ගලයන් සමග වැඩ කටයුතු කිරීමේදී හැම වෙලාවකම තීරණ ගැනීමේදී සැලකිලිමත්ව කටයුතු කරන්න. එයින් ඔබට යම් යම් පීඩන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමාජ සේවා කටයුතු කරන්න යනව නම් මොකද බොහෝ පිරිස් සමාජ සේවා කටයුතු වලට මේ දවස්වල නැඹුරු වෙනවා. එතෙන්දී ඔබ බොහොම සැලකිලිමත්ව කටයුතු කිරීම බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් හැම දවසකම පත්තිනි මෑණියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඔබට ජීවිතය සාර්ථක කර ගැනීමේ ඉඩකඩ මෙම මාසයේ පුරාවටම පෙනෙන්නට තිබෙනවා. වෘශ්චික ලග්නය ගැන කතා කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ වෘශ්චික ලග්නයේ අධිපති වෙන්නේ කුජ ග්‍රහයා. ඉතින් අපි මේ ලග්නය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබගේ කේන්සටහන අතට ගන්න. කේන්සටහන අතට ගත්තොත් බොහොම පහසු වෙයි. ඔබගේ මම මේ කියනකොට ගෝචර ගමන අනුව ඔබගේ ග්‍රහයින් මේ ආකාරයට පිහිටලා තියෙනවද කියන එක බලන්න. වෘශ්චික ලග්න හිමි ඔබේ මැයි මාසයේ ආරම්භයේදී ලග්න ස්ථානයේ නැත්තම් එකේ කොටුවේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ කේතු ග්‍රහය ඉන්නවා. තුන්වැන්නේ ගුරු, ශනි, කුජ ග්‍රහය රැඳී සිටිනවා. ඒ කියන්නේ ග්‍රහයින් 3 දෙනෙක් ඉන්නවා. 4 වැන්නේ නැහැ, 5 වැන්නේ නැහැ. 6 වැන්නේ බුධ රවි ග්‍රහයාත්, 7 වැන්නේ සිකුරු ග්‍රහයාත්, 8 වැන්නේ රාහු ග්‍රහයාත්, 9 වැන්නේ සඳු ග්‍රහයාත්, 10 වැන්නේ ග්‍රහයින් නැහැ, 11 වැන්නේ නැහැ, 12 වැන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබට සුවිශේෂ වූ මාසයක් ලෙස මේ මාසය පෙනෙන්න තියෙනවා. ඒකට හේතුව කුජ නැත්තම් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා තුන්වැන්නේ නැත්තම් සහෝදර ස්ථානයේ වික්‍රම ස්ථානයේ ගමන් කරමින් තමයි මෙම මාසය ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට සුවිශේෂ වූ මාසයක් විදියට මම කිව්වා වගේ පේන්න තියෙනවා. ඒ වගේම තමයි අපි වෘශ්චික ලග්න හිමි ඔබ ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඔබ බොහොම එඩිතර පුද්ගලයෙක්. ඒ වගේම තමයි ඔබ යම් තීරණයක් ගන්නකොට සමහර වෙලාවන් වලට මේ කලබල වෙනවා. ඒ කියන්නේ ඔබ තීරණයක් ගන්න බොහෝ කාලයක් හිතන්නේ නැහැ. සමහරට ෂණිකව තමන්ගේ හිතේ ශක්තියට වඩා තමන්ගේ යම් යම් අවස්ථාවන් වල විශ්වාසය මත වැඩ කටයුතු කරන වෙලාවන් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබේ දුර්වලතාවයක් තමයි ඒක. ඔබ ඒ ගැන මින් ඉදිරියට වැඩ කටයුතු කරනකොට ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. එහෙනම් අපි බලමු මේ මැයි මාසය තුල වෘශ්චික ලග්න හිමි ඔබට කොහොමද ඔබගේ පලාපල කියන එක. විශේෂයෙන්ම ඔබට මේ ඔබගේ ආර්ථිකය ගොඩක් ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ධනලාභ හිමි වේවි. ඔබට ධනය සම්බන්ධව කතා කරනකොට ඔබට ඔබගේ රැකියාව තුල වෙන්න පුළුවන්, ව්‍යාපාර ශේෂ්ත්‍රය තුල වෙන්න පුළුවන්. මේ හැම ශේෂ්ත්‍රයකින්ම ඔබට ධනය සම්බන්ධව බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබට අනවශ්‍ය වියදම් අඩුවන බවක් මෙම මාසය තුල පේනෙන්න තිබෙනවා. ඒ නිසා ඔබගේ අනාගතය වෙනුවෙන් මුදල් ඉතුරු කරගන්න අනිවාර්යයෙන්ම අවස්ථාව ලැබේවි. ඒ වගේම තමයි
උණට හෙම්බිරිසාවට කැස්සට වගේ සුළු සුළු ලෙඩ රෝග තත්ත්වයන් නැති වේ. නමුත් එවැනි බරපතල තත්ත්වයන් ඔබට මෙම මාසය තුල ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට ප්‍රධාන ග්‍රහමාරුවක් සිදුවෙන මෙම මාසයේ මුල ඔබට වීඩියෝ එක තුලින් ඒක බලන්න පුළුවන්. ඔබ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න රුක්ෂාන් ජයසේකර කුජමාරුව කියලා. ඒ වගේම තමයි ඔබට රුක්ෂාන් ජයසේකර මැයි මාසයේ ලග්න පලාපල කියලා සර්ච් කරත් බලා ගන්න පුළුවන් ඔබට මේ පලාපල විස්තරය සහ ඒ කුජමාරුව පිළිබඳව. ඒ වගේම තමයි ඔබට රැකියාව ගැන කතා කරනකොට රැකියාවේ දියුණුවක් ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වගේම රජයේ රැකියාවක් කරන අයෙක් නම් ඔබට මෙම මාසය ගොඩාක් හොඳයි. උසස් වීම ලැබෙනවා වගේම ඔබට යම් යම් ස්ථානවලට රැකියා ස්ථානයෙන් මාරුවීම් බලාපොරොත්තු වුණා නම් ඒ කටයුතු පවා අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි. ඔබ අධ්‍යාපන කටයුතු හදාරන කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට ඔබගේ මිතුරන් නිසා ඔබට ඉගෙනීමේ කටයුතු වලට බාධක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. නමුත් ඔබට ගොඩාක් කල්පනාවෙන් උනන්දුවෙන් වැඩ කටයුතු කරත් ඔබගේ ජයග්‍රහණයන් හිමි කර ගන්න පුළුවන් ඉඩකඩ මෙම මාසය පුරාවටම තිබෙනවා. ඒ වගේම තමයි ඔබ ගොඩාක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. මොකද ඔබට මෙම මාසය තුල ඉවසීම තරමක් අඩු වෙනවා. ඔබ බොහොම ආවේගශීලී පුද්ගලයෙක් බවට සමහර දේවල් වලදී පත් වේ. ඉතින් ඒක නිසා ඔබ විදේශගතව සිටින අයෙක් නම් ඔබගේ රැකියාව පවා හිමි වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට ඔබ විවාහය සම්බන්ධව බලාපොරොත්තු තියන් හිටියනම් ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ මෙම මාසේ 15 වෙනිදායින් පස්සේ අවසාන භාගය තුල අනිවාර්යයෙන්ම හිමි වෙනවා. ඉතින් ඒක නිසා ඔබ යම් දෙයක් අලුතෙන් දෙයක් ආරම්භ කරන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා බොහොම සුබදායක මාසයක් ලෙස මේ මැයි මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට යම් අවස්ථාවක මෙම මාසය තුල යම් යම් අපල තත්ත්වයන් පවතින්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ සෑමදාම වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කතරගම දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ බොහොම සුබදායක මාසයක් බවට පත් කරන ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ධනු ලග්නය ගැන කතා කරනකොට අපිට බොහොම සුවිශේෂ වූ මාසයක් ලෙස ඔබට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ධනු ලග්නේ ගෝචරය ගැන කතා කරන්න ඕන. ග්‍රහ ගමන ගැන කතා කරන්න ඕන. ඔබගේ කේන්සටහන ඔබ අතට ගන්න. අතට ගත්තට පස්සේ ඔබට බොහොම පහසු වෙයි මම මේ කියන දේ බලා ගන්න. ධනු ලග්න හිමි ඔබේ ලග්න ස්ථානයේ කේතු ග්‍රහයා තැන්පත් වෙමින් තමයි මෙම මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි දෙවැන්නේ ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයාත් ශනි ග්‍රහයාත් කුජ ග්‍රහයාත් තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ රවි බුධ ග්‍රහයාත් හයවැන්නේ සිකුරු ග්‍රහයාත් හත්වැන්නේ රාහු ග්‍රහයාත් අටවැන්නේ සඳු ග්‍රහයාත් නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ නැහැ. 11වැන්නේ නැහැ. 12වැන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයෙන් තමයි ඔබට මෙම මාසය ආරම්භ වෙන්නේ. ධනු ලග්නෙමි ඔබට සුවිශේෂ වූ මාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ ලග්නාධිපති දෙවැන්නේ ගමන් කරන්නා වූ මාසයක්. හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕන මේ මාසයේ මැද සුවිශේෂ වූ ග්‍රහ පිහිටීම් කීපයක්ම සිදු වෙනවා. විශේෂයෙන්ම ඔබගේ මේ ලග්නාධිපති ශනි ලග්නාධිපති ගුරු ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාත් එමෙනි එව ග්‍රහයන් දෙදෙනාම වක්‍ර වීම සිදු වෙනවා. ඉතින් අපි ඉදිරියේදී එවැනි වීඩියෝස් කීපයක් ගේනවා. ඔබට පුළුවන් අන්තර්ජාලය තුල සර්ච් කරන්න රුක්ෂාන් ජයසේකර ගුරු මාරුව කියලා. එතකොට ඔබට ඒ සම්බන්ධව බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ග්‍රහ පිහිටීම මාසයේ මැදදී ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. නමුත් මුලදී ඔබට සුබයි. ඉතින් සාමාන්‍යයෙන් ධනු ලග්න හිමි ඔබ ගැන කතා කරනකොට ඔබ සාමාන්‍යයෙන් බොහොම නිහතමානී පුද්ගලයන් ලෙස තමයි අපි ජ්‍යොතිෂයේදීත් හඳුන්වන්නේ. මොකද හේතුව මේ ධනු ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් පංචමහා පුරුෂ යෝග වලින් නම්
ගුරුහංසයෝගය උදා කරන ග්‍රහයි. නමුත් බොහෝ දුරට මෙම ග්‍රහයා අසුබ දෙනව බොහෝ අඩුයි. ඒ වගේම තමයි යම් වෙලාවකදී සුබ ඵල දෙනවා නම් දීර්ඝ කාලයක් සුබ ඵල දෙන බව පෙනෙන්නට තිබෙනවා. අපි අහලා තියෙනවා ඔබ දන්නවා ගුරු ග්‍රහයාගේ යම් වෙලාවකදී බ්‍රහස්පතිගේ මහදසාවක් ලැබුවොත් ලොකු දීර්ඝ කාලයක් සුබදායක දේවල් ලැබෙනවායි කියන එක. හැබැයි ඒ වගේම තමයි ඒකේ යම් කෙනෙකුට අසුබ නම් 22 වන දෙරකානාධිපති 64 නවාංශකාධිපති වැනි ග්‍රහ තත්ත්ව තියෙනවා අපි ජ්‍යොතිෂයේදී බලන. අන්න එවැනි ග්‍රහ තත්වයකට ඒ ග්‍රහය හසු වෙලා ඉන්නවනම් අන්න එතෙන්දී යම් අසුබ ඵල දෙන්න පුළුවන්. ඒ වගේම අපි මෙතෙන්දී ඔබගේ ලග්නේ පලාපල ගැන කතා කරොත් මේ මාර්තු මාසය තුල ඔබට බොහෝ මේ සුවිශේෂ වූ මාසයක්. මොකද හේතුව ඔබට නිවාස ඉඩකඩම් යම් දේවල් මිලදී ගන්න ඔන්න බොහොම සුබදායක කාල සීමාවක් ලෙස මේ මාසය පේන තියෙනවා. ඔබ දුර ගමන් කෙටි ගමන් යන ලෑස්ති කරගෙන හිටියනම් ඒ සඳහා යම් බාධක තත්ත්වයන් එල්ල වෙන බව පෙනෙන්නට තිබෙනවා. වගේම සීතල ආහාර පාන ගනිද්දී ගොඩාක් ප්‍රවේශම්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි පුංචි අසනීප තත්ත්වයක් ඇති වුණොත් ඉක්මනින්ම බෙහෙත් ගන්න නැත්නම් ඔබට යම් රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩ මෙම මාසය තුල පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට උසස් වීම නැත්නම් රැකියා ස්ථානයේ තුල රැකියා කටයුතු කරන තැන ඔබට යම් දෙයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට රැකියාවේ අලුත් දියුණුවක් ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් නැති බොහෝ පිරිස් ඉන්නවා. විශේෂයෙන්ම රැකියාවක් නැති ඔබ යම් ඉල්ලුම් කරලා තිබුණා යම් දෙයකට මෙම ඉදිරි කාල සීමාව තුළ ඒ සඳහා ඔබට අවස්ථාව හරි හිමි වෙනවයි කියලා අඩුම ලිපියකින් හරි දැනුම් දෙවි. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු කරන අයට ඔබට හවුල් ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් ඔබට ධනලාභ හිමි වෙන මාසයක් ලෙස මෙම මාසෙ පේන්න තියෙනවා. ඒ වගේම තමයි ඔබට හවුල් ව්‍යාපාර කටයුතු අලුත් දෙයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනා නම් තරමක් අඩියක් පසුපසට අරගෙන වැඩ කටයුතු කරන්න තරම් මෙය සුබදායක බවක් පෙනෙන්නට නැහැ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් ඔබ විවාහය පිළිබඳව යම් බලාපොරොත්තු තියන් ඉන්නවනම් අන්න බොහොම හොඳ කාල සීමාවක්. ඔබ තනිකඩේක් නම් ඔබට හොඳ ගොඩක් ලස්සන ඔබ බලාපොරොත්තු වන ආකාරයේම කෙනෙක් ඔබට ලැබේ. ඒ වගේම තමයි ඔබ ආදරය සම්බන්ධව පෙරදිලා ඉන්න කෙනෙක් නම් දුක් පීඩා විඳින කෙනෙක් නම් ඔබට අවංක ආදරයක් ලැබෙනවා අනිවාර්යෙන්ම මෙම කාල සීමාව තුළ. ඒ වගේම තමයි විවාහක අතර යම් සුළු ප්‍රශ්න තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. නමුත් වෙනද කාල සීමාවට වඩා මෙම කාල සීමාව සුබ බව පෙනෙන්නට තිබෙනවා. ඉතින් ඒක නිසා මෙම මාසය සමස්තයක් විදිහට ඔබට සුබයි. ඒ වගේම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මෙම මාසය පුරාවටම දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් නාත දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඔබට මෙම මාසයේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මාසයක් කියලා මම විශ්වාස කරනවා. අපි මේ සූදානම් වෙන්නේ මකර ලග්නය ගැන කතා කරන්න. මකර ලග්නය ගැන කතා කරනකොට ඔබට බොහෝම සුවිශේෂ වූ කාල සීමාවක් තමයි මේ පසු කරමින් තියෙන්නේ. මොකද හේතුව ඔබගේ ලග්නාධිපති බලවත් වෙමින් යන කාල සීමාවක්. ඒ වගේම තමයි මම මේ පලාපල කියන්න ප්‍රථමයෙන් ඔබගේ කේන් සටහන අතට ගන්න. ඒ වගේම තමයි ඔබට මම මේ කියන ග්‍රහ ගෝචරය අනුව ඔබගේ උප්පත්ති කේන්දරෙත් තියෙනවද කියලා බලන්න. නැත්නම් ඔබට යම් අදහසක් හරි ගන්න පුළුවන්. ඔබේ ලග්නස්ථානයේ මේ වෙලාවේ බොහොම බලවත් වෙලා ග්‍රහ පිහිටීම් පොකුරක් තියෙනවා. එහෙම කතා කරන්නේ කුජ ශනි ගුරු කියන ග්‍රහයන් තුන් දෙනාම ඔබගේ ලග්නස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේ සෙනසුරු ග්‍රහය බලවත් වෙලා ඒ වගේම කුජ ග්‍රහය බලවත් වෙලා ඉන්න අවස්ථාවක තමයි ගුරු ග්‍රහයත් මකර රාශිය තුල ඉන්නේ. දෙවැනි ග්‍රහයින් නැහැ, තුන්වැනි නැහැ, හතරවැනි රවි බුධ ග්‍රහයත්, පස්වැනි සිකුරු ග්‍රහයත්, හයවැනි රාහු ග්‍රහයත්, හත්වැනි සඳු ග්‍රහයත්, අටවැනි ග්‍රහයින් නැහැ, නවවැනි නැහැ, දහවැනි නැහැ, 11වැනි නැහැ, 12වැනි කේතු ග්‍රහයත් රැඳී සිටීමින් තමයි මෙම මාසය උදා වෙන්නේ. ඔන්න ඔබට මේ
කාලෙකින් බොහොම සුබදායක මාසයක් විදියට මේ මාසය පේන්න තියෙනවා. ඔබ කරන කියන කටයුතු වලින් සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන් වගේම ඔබගේ මකර ලග්නය ගැන කතා කරොත් ඔබ සාමාන්‍යයෙන් තරමක් අනිත් අයට උදව් උපකාර කරන බොහොම කැමැති පුද්ගලයින් විදියට මකර ලග්න හිමියන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි එක දෙයක් තියෙනවා ඔබට අයිති දෙයක් කිසිම ආකාරයක වෙන කෙනෙකුට ගන්න ඉඩකඩ තියෙන පුද්ගලයින් නෙවෙයි. ඒ පැත්තෙන් ඔබ තරමක් ආත්මාර්ථකාමී. ඒක නිසා මකර ලග්න හිමි ඔබ සාමාන්‍යයෙන් ඔබගේ ලග්නාධිපති බලවත්ව යන කාල සීමාව අතිශය සුබයි. ඉතින් ඔබගේ පලාපල ගැන කතා කරනකොට මෙම මාසය තුල ඔබ බොහෝ මුදල් ගනුදෙනු කරන කෙනෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් එහෙම ඔබ විදේශයක ඉඳලා මුදල් ණයට ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ නැත්තම් පොලියට ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා විදේශවල සිටින බොහෝ අය එවැනි දේවල් කරනවා. ඒක නිසා ඔවුන් ලංකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ අවුරුදු 2කින් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට අවුරුදු 10ක් විතර ඉන්න වෙනවා ඒ හේතුව හින්දා. ඉතින් ඒක හින්දා මකර ලග්න හිමි ඔබ මේ මුදල් ගනුදෙනු කිරීමේදී මේ කාල සීමාව තුල නම් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මුදල් අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඔබගේ ආර්ථිකයට පවා ඒක බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ හදිසි අනතුරු ක්‍රියානතුරු සම්බන්ධව ප්‍රවේශම් වෙන්න. උණ සෙම් ප්‍රතිශ්‍යාව වැනි ලෙඩ රෝග තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන් ඉඩකඩ මෙම කාල සීමාව තුළ මෙම මාසය තුළ තිබෙනවා. ඒ වගේම ඔබ රැකියා කටයුතු කරන ස්ථානයේ ඔබ යම් ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන් ඔබගේ ස්වාමියාත් සමග. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම තමයි ඔබට යම් අලුත් දෙයක් බලාපොරොත්තු වෙනව නම් යම් රැකියා කටයුත්තක් බලාපොරොත්තු වෙනව නම් ඔන්න සුබදායක කාල සීමාවක්. අනිවාර්යෙන්ම ඔබ බලාපොරොත්තු වෙන රැකියා කටයුත්ත සාක්ෂාත් කරගන්න පුළුවන්. සමහර විට ඔබ ඉල්ලුම් පත්‍ර දාලා තියෙන රැකියාවක් වෙන්න පුළුවන්. නැත්නම් අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඔබට ජීවත් වීම සඳහා අලුත් මාර්ගයක් විවෘත වෙන කාල සීමාවක් විදියට පේන්න තියෙනවා. ඒ වගේම තමයි ඔබට සහෝදර සහෝදරියන්ගේ සහාය පහුගිය කාල සීමාව තුළ ඔබගෙන් යම් පිරිසක් දුරස්වල හිටියනම් ඔන්න සහෝදර සහෝදරියන්ගේ සහාය ලැබෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව පෙනෙන්නට තිබෙනවා. ආදරය කරන අයෙක් නම් ආදරය ප්‍රකාශ කරන්න බොහෝම හොඳ කාලයක්. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහමාරුවක් සිදු වෙනවා මෙම මාසේ මැද. ඉතින් ඒ ග්‍රහමාරුවත් එක්ක ගන්නකොට ඔබට එක පැත්තකින් සුබදායක දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබට මුදල්මය පැත්තෙන් මාසයේ අවසාන භාගය තුල ඔබ නොසිතන දේවල් නොසිතන මුදල් කන්දරාවක් ඔබගේ අතට ඒවි. හැබැයි ඒක ඔබ හරියට කළමනාකරණය කරගන්න. ඔබ හරියට මේ දේවල් ඒක මුදල් ආකාරයෙන් වෙන්නත් පුළුවන්. සමහරට ඔබගේ දේපලක් ආකාරයෙන් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ඒ ගැන බොහෝම සූක්ෂමව සැලකිලිමත්ව කටයුතු කරොත් මෙම මාසයේ ඔබට ජයග්‍රහණයන් බවට පෙරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔබට මතක් කරන්න ඕන බොහොම ඉවසීමෙන් සිත පාලනය කරගෙන වැඩ කටයුතු කරන්න. ඔබට ඉවසීම අඩු මාසයක්. ඉතින් ඒක නිසා ඔබට බොහෝ දේවල් අහිමි වෙන්න ඉඩ කඩ වැඩි. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මෙම මාසය පුරාවටම දවසක් ගානේ ඔබ විෂ්ණු දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ. ඔබට තවත් සුබයි සෙනසුරාදා දවසක හෝ බදාදා දවසක ඔබ වැඩ කටයුතු ආරම්භ කරනකොට නිල් පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු කරන්න පුළුවන් නම් අන්න තවත් සුදුයි. ඉතින් ඒකින්ද ඔබගේ ජීවිතය සාර්ථක කරන්න මෙම මාසය තුල ඔය හැකිය ආකාරයෙන් Tamanට පුළුවන් ආකාරයෙන් මේ වත්පිළිවෙත් සිදු කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ කුම්භ ලග්නය ගැන කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කුම්භ ලග්නය ගැන කතා කරනකොට ඔබට බොහොම වැදගත් මාසයක් ලෙස මේ මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මම ඉදිරියේදී ග්‍රහපලාපල විස්තරයන් කිහිපයක් දානවා අන්තර්ජාලයට උදාහරණ. ඉතින් ඔබට පුළුවන් රුක්ෂාන් ජයසේකර කුජමාරුව කියලා අන්තර්ජාලය තුල සර්ච් කරන්න. ඒ වගේම තමයි රුක්ෂාන් ජයසේකර ගුරුමාරුව කියලා සර්ච් කරන්න. එයින් ඔබට මේ පලාපල විස්තරයන් බලා ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා.
ඉතින් ඒකින්ද ඔබට මම මුලින් කිව්වා වගේ සුවිශේෂ වූ මාසයක් කුම්භ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහය. මේ සෙනසුරු ග්‍රහය කොතනද ඉන්නේ කොහොමද ගමන් කරන්නේ කියලා අපි කතා කරමු. මම මුලින්ම ඔබට මතක් කරනවා ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න නැත්නම් ඔබට බොහොම පහසු වෙයි මම මේ කියන දේ අඳුර ගන්න. මම කියන්නේ මොනවද කියන එක. කේන්ද්‍ර සටහන අතට ගත්තනම් ඔබගේ එකේ කොටුව නැත්නම් ලග්න ස්ථානයේ මාසයේ මුල ගෝචර ගමනේදී ග්‍රහයින් නැහැ, දෙවැන්නේ නැහැ. තුන්වැන්නේ රවි බුධ ග්‍රහයාත්, හතරවැන්නේ සිකුරු ග්‍රහයාත්, පස්වැන්නේ රාහු ග්‍රහයාත්, හයවැන්නේ සඳු ග්‍රහයාත්, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ නැහැ, නවවැන්නේ නැහැ, දහවැන්නේ නැහැ, 11වැන්නේ කේතු ග්‍රහයාත්, 12වැන්නේ ගුරු ශනි කුජ ග්‍රහයන්ුත් රැඳී සිටිනවා. ඉතින් ඔබගේ ලග්නාධිපති 12වැන්නේ තමයි මෙම මාසයේ ආරම්භයේදී ගෝචර වෙන්නේ. ඒ වගේම බලවත් දිවින් තමයි ගෝචර ගමන සිදු වෙන්නේ. ඒ වගේම සඳු ග්‍රහයා 6 වැන්නේ දිමින්. හැබැයි මෙය ඊතරම්ම සුබදායක පිහිටීමක් නෙවෙයි. ඔබේ උපන් විස්තර ගැන කතා කරනකොට ඔබගේ චරිත ස්වභාවය ගැන කතා කරනකොට ඔබ බොහොම මේ කෙලින් තීන්දුව తీරන ගන්න ඍජු තීන්දුව తీරන ගන්න පුජ්‍යලින් ලෙස තමයි කුම්භ ලග්න හිමි ඔබ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම් දෙයක් කරන්න ගියොත් ඒ වැඩ කටයුතු අවසාන වෙනකම්ම කරනවා. එය ලාභද පාඩුද Tamanට මොනවා හරි දෙයක් නැති වෙනවද Tamanට හානියක් වෙනවද කිසි දෙයක් බලන්නේ. ඒක හොඳක් වුණොත් හොඳයි නැත්නම් ඔබට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔබගේ තියෙන දුර්වලතාවය හදාගෙන වැඩ කටයුතු කරන්න එදිනෙදා ජීවිතය තුළ ඔබ කුම්භ ලග්න හිමි ඔබගේ තියෙන එකම දේ බොහෝම උත්සාහවන්තයි දෙයක් ලේසියෙන් අතාරින්නේ නැහැ. ඉතින් මේ මැයි මාසය ගැන කතා කරනකොට ඔබට මුදල් ගනුදෙනු සම්බන්ධව ඔන්න ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. ඔබ මුදල් ගනුදෙනුවකදී වෙනත් අය පස්සෙන් යන්න හදන්න එපා. මොකද හේතුව ඔබට මුදල් ගනුදෙනුවක් හින්දා ඔබට නිකරුණේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒක නිසා ඔබට මුදල් ආපසු නොලැබීම් වෙන්න පුළුවන් යම් කෙනෙකුට මුදලක් දුන්නොත්. ඒ ගැන පවා ඔබ සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට ආර්ථික අපහසුතාව ඇති වෙන්න පුළුවන් මාසයක්. බඩ ආශ්‍රිතව, කකුල් ආශ්‍රිතව යම් රෝග තත්ත්වයන් වැඩි වේවි. ඔබ දැනටමත් බඩ සහ කකුල් ආශ්‍රිත යම් රෝග පීඩාව තත්ත්වයන් වලින් පීඩාව විඳිනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න නිසි ඖෂධ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම තමයි ඔබ රැකියා කටයුතු කරන ස්ථානය තුළ ප්‍රශ්න තිබුණා මේ සියලුම ප්‍රශ්න දුරු වෙලා යාවි අවසාන වේවි. ඒ වගේම තමයි උසස් වීම නැත්නම් ඔබගේ ප්‍රධානියාගෙන් යම් දෙයක් බලාපොරොත්තු වුණා නම් ඒ දේ අනිවාර්ය සාර්ථක කරගන්න පුළුවන් ඉඩ කඩක් මෙම මාසය තුල තිබෙනවා. ඔබ යම් දෙයක් අලුතෙන් ආරම්භ කරන අයෙක් නම් ඒ දේවල් පවා සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ යම් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරනකොට තව පුජ්‍යලයක් සම්බන්ධ කරගත්තොත් අන්න ඔබට පාඩු සිදු වෙන්න පුළුවන් තැන. ඉතින් ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට වාද විවාද වලින් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි අලුත් දේවල් ඉගෙන ගන්න ඔබට ඉඩකඩ ලැබෙන මාසයක් වගේම විදේශගත වෙලා ඉන්න ඔබ නැත්තම් වෙනත් ස්ථානයකට වෙනත් තැනකට රැකියාවකට යන බලාපොරොත්තු වෙන ඔන්න හොඳ කාල සීමාවක්. හැබැයි ඔබගේ පුජ්‍යලික කේන්ද්‍ර සටහන හොඳට බලලා ඒ දේවල් කරන්න. ඒ වගේම තමයි මෙතෙන්දී ඔබ විදේශ ගත වෙන්න බලාපොරොත්තුවක් තිබෙන අයෙක් නම් ඔන්න සුබදායක කාල සීමාවක් ලෙස මේ කාලය පේන්න තියෙන නිසා ඔබ කරන කියන කටයුතු වලින් සාර්ථකත්වයට පත්වීමේ ඉඩකඩ මෙම මැයි මාසය තුල වැඩි. ඉතින් ඒ නිසා ඔබ හැම අවස්ථාවකම ඔබ බොහොම උත්සාහවන්ත අය මම කිව්වා වගේම ඒ උත්සාහය තුළ ඔබට බොහෝ ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කුම්භ ලග්න හිමි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සෙනසුරාදා දින නැත්නම් බදාදා දින ওই දවස් දෙක ඇතුළත නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැලසෙලා නැත්නම් නිල් පැහැයට හුරු ඇඳුමකින් සැරසෙලා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඔබට මෙම මැයි මාසය සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
ඉතින් ඒ නිසා ඔබට බොහොම සුබදායක මාසයක්. මම ඔය කියපු ආකාරයට වැඩ කටයුතු ආරම්භන්න. ඔබට ජීවිතේ පුරාම සාර්ථකත්ව වෙන්න පුළුවන්. ලොකු පිම්මක් මෙම මේ මාසය තුල පනින්න පුළුවන්. අපේ මේ සූදානම මීන ලග්නය ගැන කතා කරන්න. මීන ලග්නය ගැන කතා කරනකොට ඔබට පුළුවන් නම් ඔබගේ කේන් සටහන අතට ගන්න. මම මේ කියන ආකාරයට ග්‍රහ පිහිටීම් තිබෙනවද කියන එක. අපි මෙතෙන්දී මම මේ කියන්නේ මැයි මාසයේ මුල තිබෙන ග්‍රහ ගෝචරය ගැන. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයන් පිහිටලා නැහැ එකේ කොටුවේ. දෙකේ රවි බුධ ග්‍රහයන් පිහිටලා තිබෙනවා. තුන්වැන්නේ සිකුරු ග්‍රහයාත්, හතරවැන්නේ රාහු ග්‍රහයාත්, පස්වැන්නේ සඳු ග්‍රහයාත්, හයවැන්නේ ග්‍රහයන් නැහැ, හත්වැන්නේ නැහැ, අටවැන්නේ නැහැ, නවවැන්නේ නැහැ, දහවැන්නේ කේතු ග්‍රහයාත්, 11 වැන්නේ කුජ ශනි ගුරු ග්‍රහයිනොත්, 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔබට සුවිශේෂ මාසයක්. මොකද ඔබගේ ලග්නාධිපති 11 වැන්නේ ගෝචර වෙමින් තමයි මෙම මාසය ආරම්භ වෙන්නේ. ඉතින් ඔබගේ චරිත ලක්ෂණ ගැන කතා කරනකොට විශේෂයෙන්ම මීන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ඔබ බොහොම මේ නිවිච්ච පුජ්‍යලින් සාමාන්‍ය දෙයකට හදිස්සි තීන්දුව తీරන ගන්න පුජ්‍යලින් නෙවෙයි. ඔබ 3-4 පාරක් හිතනෝ යම් දෙයක් කරන්න ඉස්සෙල්ලා. ඒ වගේම තමයි ඔබ ඒ කරන දේ හරි ආකාරයට නිසි විලාවට ප්‍රතිඵල ලැබෙන බව පේන්න තියෙනවා. ඉතින් මැයි මාසයේ ඔබේ ලග්න පලාපල ගැන කතා කරනකොට ඔබට වෙනත් අය වෙනුවෙන් යම් දෙයක් කරන්න කල්පනා කරොත් ඔබ මේ මාසය තුල අනිවාර්යෙන් ඒ දේ කරනවා. ඒ වගේම තමයි ඔබට වියදම් නම් තරමක් අධික වෙනවා වගේම මුදල් ගනුදෙනු සිදු කිරීමේදී ටිකක් ප්‍රවේශම් වෙන්න. විශේෂයෙන්ම ඔබට ණයට දෙනව නම් ඔබ වෙනත් අයෙක් සමග ගනුදෙනු කරනව නම් ඔන්න ප්‍රවේශම් වෙන්න. ඔබට අනවශ්‍ය මුදල් වියදම් වීම ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි මුදල් පරිහරණය කිරීමේදී ඔබ බොහොම නීත්‍යානුකූල ආකාරයට මේ දේවල් කරන්න නැත්නම් ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. ඒ වගේම තමයි කකුල් ආශ්‍රිත යම් යම් රෝග තත්ත්වයන් තිබෙන අය ඉන්නව නම් ඒ ගැන ප්‍රවේශම් වෙන්න, සැලකිලිමත් වෙන්න, වෛද්‍ය උපදෙස් පිළිපදින්න මේ දේවල් කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබ ආහාර පාන ගැනීමේදී සුළු සුළු අසනීප තත්ත්වයන් නැති වෙන්න පුළුවන් යම් යම් ශරීරයට විස ඇතුල් වීම වගේ දේවල්. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට යම් යම් සුළු සුළු රෝග තත්ත්වයන් තිබෙනවා නම් මෙම රෝග තත්ත්වයන් පහව යාවි මෙම මාසයේ අවසාන භාගය වෙන විට. ඒ වගේම තමයි මෙතෙන්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕන කරුණු කාරණාවක් තිබෙනවා. ඔබට මුදල් නැත්තම් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන පුද්ගලයන්. මොකද මේ කාල සීමාව තුළ ව්‍යාපාරික වශයෙන් බොහෝ පිරිස් වැටිලා ඉන්නේ. බොහෝ පිරිස් ආර්ථිකමය වශයෙන් පසුබෑම් වලට ලක් වෙලා ඉන්නේ. ඉතින් ඒකින්ද ඔබට පුළුවන්කමක් තිබුණා අලුත් දෙයක් ආරම්භ කරනවා නම් ඒ දේ තරමක් පස්සට දාන මේ වෙලාවේ තරම් සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ යම් කෙනෙක් එක්ක එකඟතාවයකට ඇවිල්ලා ඉන්නව නම් මේ දේ ආරම්භ කරනවායි කියන එක එය පොඩ්ඩක් පස්සට දාන්න තව මාසයකට දෙකකට. මොකද මේ මාසයේ ආරම්භ කිරීම ඔබට සුදුසු වෙන්නේ නැහැ. ඔබ අධ්‍යාපන කටයුතු කරන අයෙක් නම් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන බලාපොරොත්තුවක් තිබුණා නම් ඔන්න බොහොම හොඳ සුබදායක කාල සීමාවක්. ඔබ කරන කියන කටයුතු සාර්ථක වේ. ඔබගේ උත්සාහයන් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙලා යනවා වගේම ඔබගේ ආදරවන්තයින් අතර අනවශ්‍ය සැකයක් නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න සෑම දෙයක්ම කතා බහ කරලා විසඳ ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔබට විවාහ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මෙන්න සුබදායක මාසයක් විදියට මෙම මාසය හඳුන්වන්න පුළුවන්. මේ තියෙන තත්වයේ යටතේ ඔබට බොහොම සුබ ප්‍රතිඵල ලැබෙන බවක්, මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙන බවක් මේ මාසය තුල පෙනෙන්නට තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නාත දෙවියන් වෙනුවෙන් දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් නාත දෙවියන් සිහි කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න බොහොම සුබදායක
සාර්ථක වෙන මාසයක් බවට මෙම මැයි මාසය පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔබට මතක් කරනවා මම මේ ගෙනාවේ පොදු පලාපල විස්තරයක් විතරයි. ඔබට ඔබගේ උප්පත්ති කේන්ද්‍ර සටහන මත මෙය තරමක් වෙනස් වෙන්න පුළුවන් වගේම ඔබට මතක් කරනවා රුක්ෂාන් ජයසේකර ගුරු මාරුව කියලා අන්තර්ජාලය තුල සර්ච් කරන්න. ඒ වගේම තමයි රුක්ෂාන් ජයසේකර කුජ මාරුව කියලා සර්ච් කරන්න ඔබට මේ ඉදිරියේදී නිකුත් වීමට નિયમિત ග්‍රහ මාරු පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මගේ සියලුම පලාපල විස්තරයන් YouTube හරහා YouTube නාලිකාවන් හරහා ගෙන එනවා. ඉතින් ඔබට සෑම අවස්ථාවකම ඒට සමන් දෙන්න පුළුවන්. ඔබ එම නාලිකා subscribe කරගෙන තියාගන්න. එයින් ඔබට මම වීඩියෝ එකක් නිකුත් කරපු සැනින් බලා ගන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. ඔබ සැමට මෙම මාසය සම්මා සම්බුදු සරණ ලැබෙන සියලුම දේවල් සාර්ථක වෙන යහපත් මාසයක් වෙන්න කියලා මම එකසිතින් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.